පින්නතුනි ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මා යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සහස්‍ර වර්ගයේ සඳහන් වෙන ගාථා රත්නය. සහස් සම්පිචේ වාචා අනත්ත පද සංහිතා ඒකං අත්ත පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති. මේ ගාථාව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඊටා විශේෂිත කාරණාවක් නිමිති කරගෙන. මේ ගාථාවේ සරල තේරුම අපි කෙටියෙන් සිහිපත් කළොත් සහස් සම්පිචේ වාචා අනත්ත පද සංහිතා ශ්‍රවණය කරන අයට අනර්ථයක් කරන වචන දහසක් අහනවට වඩා ඒකං අත්ත පදං සෙය්‍යෝ අර්ථ සහිත වූ එක වචනයක් ශ්‍රවණය කරන එක ඊටාම වටිනවා. යං සුත්වා උපසම්මති. අනර්ථ සහිත වචන දහසක් අහනවට වඩා අර්ථ සහිත වූ එක වචනයක් අහගන්න එක හරි වටිනවා කියන එකයි මේකේ සරලම තේරුම. කවුරු අරබයා කුමන කාරණාවක් නිසා මෙවන් ගාථාවක් දේශනා කළාද? අපේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩ ඉන්න කාලේ. මේ රජගහ නුවර හිටියා ලොකු හොරු පිරිසක්. ඒ හොරු පිරිසේ හොරු හිටියා 499ක්. 500කට එක්කෙනෙක් අඩුයි. මෙතෙන්ට 500 වෙනියා සම්පූර්ණ වුණා පස්සේ කාලෙක. ආන්ගේ පුජ්‍යලයා ආරමුණු කරලා තමයි මේ ගාථා රත්නය දේශනා කරන්නේ. තම්බ දාටික කියලා තමයි මේ හොරු කණ්ඩායමේ 500 පූර්ණේ කරපු කෙනා හැඳින්වුවේ. තවත් ඔහු හඳුන්වපු නමක් තිබුණා තම්බ දැලියා කියලා. තම්බ දැලියා කියන එක තමයි තම්බ දාටික කියලා කියන්නේ. ඇයි මේ තඹ දැලියා කියන්නේ මෙයාට? එනතන මේ පිරිමි ළමයි තරුණ වයසට එළඹෙනකොට ඒ අයගේ මූණේ ටික ටික රැවුල මතුවෙන්න පටන් ගන්නවා. ඉස්සරලාම ඇදෙන රැවුලට අපි කියන්නේ දැලි රැවුල කියලා. දැන් එතකොට මෙයාත් තරුණ වයසට එමින් ඉන්න කෙනෙක්. මෙයාගේ ඇස් දෙක බොර පාටයි. ඒ නිසා ධර්මයේ හඳුන්වලා තියෙන්නේ පිඟුවන් පාට ඇස් කියලා. සමහර අයගේ එහෙම ඇස් තියෙනවා අපි දැකලා තියෙනවා. දැන් මෙයාගේ අර ඉස්සරළම ඇදෙන රවුල තඹ පාටයි. සාමාන්‍යයෙන් කළු පාටයි. මෙයාගේ තඹ පාටයි. එතකොට දැන් මේ දැලි රැවුලනේ තඹ පාට. ආන් ඒකින්ද තමයි තඹ දැලියා කියලා කිව්වේ. තඹ දාටික. හරි දරුණු පුද්ගලෙක්. හිත හරිම හයියයි. මෙයා තමයි ගිහිල්ලා අර හොරු කණ්ඩායමෙන් ඇහුවේ මම හරි කැමති ඕගොල්ලොත් එක්ක එකතු වෙලා ඕගොල්ලෝ කරන වැඩ කරගෙන ජීවත් වෙන්න. මමත් ඔයාලගේ සංවිධානයට බඳ ගන්න. ඊට පස්සේ කණ්ඩායමේ අය මේ පුද්ගලයා අරගෙන ගියා හොර නායකයා ගාවට. හරි ප්‍රඥාවන්තයෙක්. අරගෙන ගිහිල්ලා අලුත් පුරුෂයා ඉදිරිපත් කළාට පස්සේ හොර නායකයා මෙයා දිහා හොඳට බැලුවා. කේසාන්තයේ ඉඳලා පාදාන්තයේ දක්වාම බැලුවා. බලලා කිව්වා මෙයා අපේ කණ්ඩායමට එපා. මං කැමති නෑ මෙයා එකතු වෙනවට කියලා කිව්වා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මං කියවනේ අර හොර නායකයා හරි ප්‍රඥාවන්තයි කියලා. එයා දැනගත්තා මේ පුජ්‍යලයා හැබෑම යකෙක්. හරිම දරුණු පුජ්‍යලෙක්. කොයිතරම් දරුණුද කියලා තීරණය කළා කියලා සඳහන් කරනවා මෙහෙම. දරුවෙක් ඉපදුනහම මුලින්ම පෝෂණය වුණේ අම්මගෙන් කිරි බීලා. හොර නායකයා හිතනවා මොහුගේ පෙනුමේ හැටියට මොහු තමන් ජීවත් කරන්න අම්මා කිරි පොවපු පියයුර කඩාගෙන කාපන් කිව්වොත් කන්න පුළුවන් කෙනෙක්. තමන් වෙනුවෙන් අප්‍රමාණ දුක් විඳපු තාත්තගේ බෙල්ල කඩලා ලේ බීපන් කියලා කිව්වොත්
බොණ්ඩ පුළුවන් කෙනෙක්. එහෙම කෙනෙක් අපි අතරට ගන්නවා කියලා කියන්නේ යම් දවසක අපේ මුළු සංවිධානයේටම මොහුගෙන් ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒකයි එපා කිව්වේ. එපා කීවට ගියේ නෑ. කණ්ඩායමට ගත්තෙත් නෑ. නමුත් මොහු මේගොල්ලෝ ගාවට වෙලා ඉන්නවා. අරගොල්ලෝ ගිහිල්ලා හොරකම් කරගෙන මංකොල්ල කාගෙන ආරක්ෂිත තැනට එනකොට මේ මිනිහා මෙතන ඉඳලා වතුර ගෙනල්ලා තියලා දර හොයලා තියලා කෑම උයලා තියලා පිළියෙල කරනවා. මෙහෙම කාලයක් ඉඳලා ටික ලෙන්ගතු වුණා. ලෙන්ගතු වෙලා ආයෙත් එක්කෙනෙකුට කිව්වා නැවතත් ඕගොල්ලන්ගේ නායකයාට කතා කරලා බලන්නකෝ මමත් කණ්ඩායමට ගන්න කියලා. ආයෙත් මේගොල්ලෝ නායකයා ගාවට එක්ක ගියා. පිරිසගේ උවමනාව නිසා ඇතුළට එන්න ඉඩ දුන්නා. නැතුව කැමැත්තෙන් ඉඩ දුන්නා නෙමෙයි. මෙහෙම කාලයක් කටයුතු කරගෙන යනකොට මේ හොරු කණ්ඩායම ඔක්කොම රජුරවන්ට අහු වුණා. දැන් හොරු 500 දෙනාම රජුරවන්ගේ ග්‍රහණයට යටත් වෙලා. දරුණු හොර කණ්ඩායමක් නේ. 500 දෙනාම හිස ගසා දාලා මරන්න නියෝග කළා. දැන් 500 දෙනාම දංගෙඩිය ළඟට ගෙනහිල්ලා. ප්‍රශ්නයක් තියෙනවා කවුද මේ කට්ටියගේ බෙල්ල කපන්නේ? එහෙම කෙනෙක් හොයාගන්න ඕනේ දැන්. අන්තිමට මෙයාලා තීරණය කළා මේ පිරිසෙන්ම කෙනෙක් අපි එකට හොයමු. ඒක බාර ගන්න කෙනාට ජීවිත දානි දෙමු. ඔහු මරන්නේ අනික් 499 මරමු. දැන් රහසින් තමයි යහන්නේ ඉස්සරලාම ගියා හොර කණ්ඩායමේ නායකයා ගාවට. ගිහිල්ලා රහසේ කිව්වා ඉතුරු 499 දෙනා මරන්න ඔබට පුළුවන් නම් ඔබට ජීවිතේ දෙනවා. මෙයා කිව්වා නෑ. මගෙත් එක්ක මම විශ්වාස කරලා අවුරුදු ගාණක් එකට හිටපු අය මට ඒගොල්ලන්ට කරදර කරන්න බෑ. මම මැරුණත් මමත් ඒගොල්ලෝ එක්ක මැරෙන්නම් මට ওই ජීවිත දාණය එපා. දෙවනියා තුන්වෙනියා හතරවෙනියා පස්වෙනියා මෙහෙම 499 දෙනා ගාවටම ගියා. එක්කෙනෙක්වත් ඉදිරිපත් තුන්නේ නැහැ තමන්ගේ කට්ටිය මරන්න. 500 වෙනියා ගාවට ගියා. 500 වෙනියටත් කිව්වා පුළුවන් ද බාර ගන්න ජීවිත දාණය දෙනවා. කියපු ගමන් හා කිව්වා. ඒ අර තඹදාටි. දැන් ඔහු මේ 499 දෙනාගේම ගෙල කැපුවා. මේක නේද හොර නායකයා කලින් දැක්කේ. ඒකයි මං කිව්වේ නායකයා හරි ප්‍රඥාවන්තයි කියලා. ඒ 499ම මැරුවා. රජුරවන්ට හම්බ වෙන තවත් හොර කණ්ඩායම් වල ඝාතනය කිරීම සඳහා මොහුට අවස්ථාව ලැබුණා. අන්තිම වෙනකොට මොහු රජයේ චෝර ඝාතක තනතුර ලබා ගත්තා. දැන් මෙයා තමයි චෝර ඝාතකයා. හැබැයි පින්නතේ මේ ගෙල සිඳිනකොට එකපාරින් බෙල්ල කපන්න ඕනේ. වදයට වාජනය වෙන පුද්ගලයාටවත් නොදැනෙන්න ඕන ගෙල කඳින් වෙන් වෙනවා. ඒ තරම් සියුම් කඩුවකින් එකපාරින්ම ඒක කරන්න ඕනේ. එහෙම නොකරනවා නම් එයා මේ කාර්යයට සුදුසු කෙනෙක් නෙමෙයි. දැන් එතකොට මේ මිනිස්සයා මේ තනතුර බාර අරගෙන අවුරුදු 55ක්. එතකොට 55 අවුරුද්දක්ම මෙයා මොනවද කරලා තියෙන්නේ? මිනිස්සුන්ගේ බෙල්ල කපන එක. ඊට පස්සේ එක දවසක් රාජපුරුෂයෝ දැක්කා මේ මිනිස්සුන්ගේ ගෙල සිඳින්න ගිහිල්ලා එකපාරින් කපන්න බෑ දෙතුන් පාරක් කොටනවා. එතකොට මැරෙන කෙනාට හරි වේදනාවයි. ඒක රජුරවන්ට කිව්වා. ඒ හින්දා මෙයාට විශ්‍රාම දුන්නා. දැන් බෑ. 55 අවුරුද්දක්ම චෝර ඝාතක තනතුර කරනකොට යටත් පිරිසෙන් මෙයාට අවුරුදු 18ක් 20ක් කාලෙවත් වෙන්න ඇතිනේ මෙයා මේ හොර කණ්ඩායමට එකතු වෙන්න ඇත්තේ. ඔහොම වෙලා මේ වෙනකොට අවුරුදු 20ක් විතරවත් 25ක් විතරවත් වෙලා තිබුණා නම් දැන් වයස අවුරුදු 80ක් විතර ආසන්න වෙලා. ඒ හින්දා අයින් කළා. අයින් කරාට පස්සේ මෙයා කල්පනා කරනවා මට හරි ආසාවක් තියෙනවා කැඳ බොන්න. මොකද හිතේ හැටියට කාලා නැහැ. හිතේ හැටියට නාලා නැහැ. අලුත් ඇඳුම් ඇඳලා නැහැ. මේ වාගේ ප්‍රශ්න ගොඩක් මෙයාට තිබුණා ජීවිතේ. ඒ හින්දා දැන් නම් හරි ආසයි කැඳක් බොන්න. ඒ හින්දා දරුවන්ට කිව්වා දැන් විශ්‍රාම ගත්ත දවසේ. දරුවන්ට කිව්වා මට කිරි කැඳ බොන්න ආසයි කියලා. දරුවෝ කල්පනා කරුවා තාත්තගේ ආසාව සම්පූර්ණ කරලා දෙන්න ඕනේ.
ළමයි එකතු වෙලා බොහෝම ප්‍රණීත කැඳක් හැදුවා. අලුත් ඇඳුම් ඇඳලත් නැණි හුඟ කාලෙකින් හැමදාම මේ ලේත් ඇවරිච්චමනි. කඩපිලට ගිහිල්ලා ගෙනාව අලුත් ඇඳුම්. ඇවිල්ලා හොඳට නෑවා. නාලා හොඳ ඇඳුමක් ඇඳගත්තා. සුවඳ විලවුන් ඇඟ පුරාම ගල්ව ගත්තා. මේ කවදාවත් කරපු නැති වැඩ. සුවඳ විලවුනුත් ඇඟ පුරාම ගල්වගෙන මල් පොකුරකුත් අතේ තියාගෙන මෙයා දැන් මෙයාගේ ගෙදර පුටුවට වෙලා වාඩි වෙලා ඉන්නවා. දරුවෝ කැඳ ගේනකම්. දැන් කැඳ ටිකත් ඔක්කොම ලෑස්ති ළමයි ඇවිල්ලා කිව්වා කැඳ සූදානම්. කැඳ බොන්න ගිහිල්ලා වාඩි වුණා. මේ වෙලාවේ අපේ සැරියොත් මහරහතන් වහන්සේ සමාධියෙන් අවදි වෙලා පිණ්ඩපාතේ වඩින්න කාටද අද පිහිට වෙන්නේ කියලා ලෝක ධාතුව බලාවදාරන වෙලාව. මේ සමාධියෙන් අවදි වෙච්ච ගමන් පිණ්ඩපාතේ වැඩම කරලා කාට හරි පිහිට වෙන්න තමයි තීරණය කරන්නේ. ඇයි එදා දවසේ දානයක් දුන්නොත් යම් කෙනෙක් එයාට ඒකේ විපාකය එදාම ලැබෙනවා. සාමාන්‍ය විපාකයක් නෙමෙයි. එක්ක රජ කෙනෙක් නැත්තම් සිටු කෙනෙක් නැත්තම් ඇමති කෙනෙක් වෙන්නේ මරුණොත් දෙව්ලෝක තමයි උපදින්නේ. ආන් ඒ පිහිටක් වෙන්න තමයි යන්නේ. ධන දහන්නේ ලැබුණත් අප්‍රමාණව ලැබෙනවා. ඉතින් මේ ශරීයත් මහරහතන් වහන්සේගේ මහා කරුණා නෙතට දැක්කේ මෙන්න මේ චෝර ඝාතකයා. මොහුට පිහිට වෙන්න පුළුවන් නම් කොච්චර හොඳද? මැරිච්ච ගමන් නිරේට යන්නයි ඉන්නේ. රහතන් වහන්සේ අවස්ථාව බැලුවා. කැඳ වළඳන්න ඔන්න මෙන්න කියලා සූදානම් වෙනකොට රහතන් වහන්සේ ඉස්සරහින් එදියා. ආන් ඒක චෝර ඝාතකයා දැක්කා. චෝර ඝාතකයාට හිතුණා ජීවිතේ අද වෙනකන් කවදාවත්ම මම දානයක් පූජා කරලා නැහැ. මෙතෙක් මට ඒකට ඉඩකඩ තිබුණෙත් නැහැ. හැබැයි අද මට අවස්ථාව හොඳටම ආවා. දෙන්න දෙයක්ත් තියෙනවා, දෙන්න කෙනෙකුත් ඉන්නවා. දෙපාරක් හිතන්නේ නැතුව දන් දෙන්න ඕනේ කියලා හිතලා සරියුත් මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේට කතා කරලා තමන්ගේ ගෙදර ආසනයක් පනවලා වඩා හිඳවලා පාත්‍රය අරගෙන පාත්‍රයට කැඳ පිළිගන්වලා තමන්ට හම්බෙච්ච කැඳ ටික පිළිගන්වලා වටහපතක් අරගෙන ළඟ ඉඳගෙන රහතන් වහන්සේට පවන් ගැහුවා. රහතන් වහන්සේ බැලුවා තඹදාටිකගේ හිත දිහා. තමන්ගේ කැඳ ටික තමයි පූජා කළේ. හැබැයි ඒ වුණාට කැඳ බොන්න තිබිච්ච තණ්හාව එහෙම්මම තියෙනවා. මෙයා කැඳ ගැන කල්පනා කරනවා. රහතන් වහන්සේ ඒක දැනගෙන මෙයාට කිව්වා එහෙනම් ගිහිල්ලා කැඳ ටිකක් බීලා මෙන්න කියලා. ළඟ හිටපු පුරුෂයෙකුට වටහපත දීලා කිව්වා රහතන් වහන්සේට පවන් සලන්න මං ඉක්මනට එනකන් කියලා. එයා කැඳ බොන්න ගියාට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ අර අන්‍ය පුරුෂයාටත් කිව්වා මට නෙමෙයි ගිහිල්ලා තඹදාටිකට පවන් ගහන්න කියලා. එයත් වටහපත අරගෙන යන්න ගියා. රහතන් වහන්සේ අර කැඳ ටික වැළඳුවා. තඹදාටික කැඳ බීලා ආවා. වටහපත අරගෙන දැන් පවන් සලනවා. තඹදාටිකගේ හිත දිහා බැලුවා නැවත රහතන් වහන්සේ. බණ කීවට වැඩක් නැහැ. තඹදාටිකට මතක හිටින්නේ නැහැ. කරුණු ටිකක් කිව්වා මොහොත ධාරණය වෙන්නේ නැහැ. ඒ වෙලාවේ ඇහුවා කොච්චර බණ ඇහුවත් මතක නැහැ නේද කියලා. තඹදාටික කියනවා එහෙමයි ස්වාමීනි. 55 අවුරුද්දක් මිනී මරපු මට හිත එකඟ කරගෙන බණ අහන්න බෑ ස්වාමීනි. මට මතක් වෙන්නෙම මිනිස්සු මරාපු හැටි. මට මතක් වෙන්නෙම මිනිස්සු කෑ ගහපු හැටි. ඒ මිනිස්සු ජීවිත දානෙ ඉල්ලපු හැටි. නොඑක් දුක් අඳෝනාවල් කියපු හැටි. දරුවෝ ගැන කියපු දේවල්, බිරිඳ ගැන කියපු දේවල්, අම්මා තාත්තා ගැන කියපු දේවල්, හොරකම් කෙරුවේ ඇයි කියලා කියපු හැටි, මරන්න එපා කියලා ආයදලා හිටපු හැටි. ඒ වාගේ දේවල් මතක් වෙනකොට මොන බණ ඇහිල්ලක්ද ස්වාමීනි. ආන් ඒ වෙලාවේ රහතන් වහන්සේ කල්පනා කළා මැරිච්ච ගමන් නිරේට යන්න ඉන්න මේ මිනිහා මං වාගේ සත්පුරුෂයෙක් මුණ ගැහිලත් නිරේට යනවා නම් ඒක මහ අපරාධයක්. කොහොම හරි මොහු අපායෙන් ගොඩ ගන්න ඕනේ. ඒ හින්දා තීරණය කෙරුවා උපායක් පාවිච්චි කරන්න ඕනේ කියලා. උපාය තමයි තඹදාටිකගෙන් ඇහුවා තඹදාටික ඒ මිනි මැරුවේ ඔබේ උවමනාවටද එහෙම නැත්නම් වෙන කාගේවත් උවමනාවකටද කියලා.
තඹදාටික කිව්වා ස්වාමීනි මම මිනි මැරුවේ රජයේ උවමනාවට කියලා. රජයේ උවමනාවට මිනි මැරුවත් මරාපු පුජ්‍යලයට පව් සිද්ධ වෙන්නේ නැද්ද? මරාපු පුජ්‍යලයට පව් සිද්ධ වෙනවා. කවුරු කීවත් Tamanne මරන්නේ. ඒ නිසා පව් සිද්ධ වෙනවා. නමුත් මෙයා ඒ කාරණාව මෙයාට දැනෙන්න දෙන්නේ නැති වෙන්න උපායක් තමයි යොදන්න හදන්නේ. ඒ නිසා රහතන් වහන්සේ අහනවා තඹදාටික අනුන්ගේ උවමනාවට නම් මැරුවේ ඒ පව් Tamanට එනවද කියලා. Tamanට එන බව එහෙම්මමයි. නමුත් මේ වෙලාවේ මෙයාගේ හිතයි හදන්න ඕනේ. ඒ පව් Tamanට එනවද? ප්‍රශ්නයක් නැහුවේ. මෙයා කල්පනා කළා අනුන් කියපු නිසා මැරුව හින්දා මට පව් නැතුව ඇති කියලා. ඉන්පස්සේ දේශනා කරපු ධර්මයේ මෙයාට හොඳට ධාරණය වුණා. ඒ දැන් හිත නිදහස් වෙලා. ධර්ම දේශනාව කරලා සරියුත් මහරහතන් වහන්සේ නැවත පිටත් වුණා. මේ සරියුත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ හරි ශ්‍රේෂ්ඨ චරිතයක්. උන්වහන්සේගේ අසීමාන්තික ගුණ කදම්බය මාස ගාණක් සාකච්ඡා කරලවත් ඉවර කරන්න බැරි තරම්. හරීම නිහතමානී කෙනෙක්. සාමාන්‍යයෙන් මනුස්ස ලෝකේ දවස් කීයක් ඉන්න පුළුවන්ද ආහාර නැතුව ඉන්න පුළුවන් කියලා කියන්නේ දවස් 7ක් විතරයි. 8 වෙනි දවසේ දිව්‍ය භෝජන ගෙනල්ලා දුන්නත් ඒ පුජ්‍යලයා ජීවත් කරවන්න බෑ කියලා සඳහන් කරනවා. උදාහරණයකුත් බණ පොතේ තියෙනවා. නෙළුම් පෙති ටිකක් අරගෙන ගිහිල්ලා ගලක් උඩ දානවා. හැන්දෑවේ ගිහිල්ලා නෙළුම් පෙති ටික අරන් එනවා. මහ පූට කව්වේ පිච්චිලා තියෙන නෙළුම් පෙති වලට රැලි වෙනකන් වතුර වැක්කිරුවත් ප්‍රകൃති තත්වයට එන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි 7 දවසින් පස්සේ මොනවා කන්න දුන්නත් මනුස්ස ලෝකේ කෙනෙක් රකින්න බෑ. රහතන් වහන්සේ නමක් සමාධියකට සමවැදුනත් උන්වහන්සේ දවස් 7යි සමාධියෙන් වැඩ ඉන්නේ. 7 වෙනි දවසේ අවදි වෙලා කාටද පිහිට වෙන්නේ කියලා බලනවා. මොකද එදා උන්වහන්සේට කවුරු හරි පිණ්ඩපාතයක් දුන්නොත් තමයි ලෝකයාගේ කල්යාණ මිත්‍රයා ජීවත් වෙන්නේ. කවුද ලෝකයාගේ කල්යාණ මිත්‍රයා? මහරහතන් වහන්සේ. බුද්ධ ආදී මහ උතුමන් වහන්සේලා. ධර්මාවබෝධය ලබා ගත්ත අය. තිසරණ සහිතව පන්සිල් රකින්න කෙනා ගාව ඉඳලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගාවට යනකම්ම ඒ අය ලෝක සත්‍යයගේ ඒ ප්‍රමාණයෙන් කල්යාණ මිත්‍රයෝ. ඇයි එහෙම කියන්නේ? පිළිතුරේ දක්ෂින විභංගයයි එතන පැහැදිලි කරන්න වෙන්නේ. තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන කෙනෙකුට බත් වේලක් දෙන්න ලැබුණොත් අපේ ජීවිතේ එකපාරක් අනාගත ජීවිත කීයකට විපාක දෙනවද? අසංකේයයි. අනාගත ජීවිත අසංකේයයි. තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් රකින්න කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයයකට තමන් කෑම හම්බ කරගත්තා වෙනවා. මේ ජීවිතේ මෙච්චර දුක් විඳලා ලොකු රැකියාවකුත් අරගෙන සමහරට ලක්ෂයක් හමාරක් පඩිත් අරගෙන ඒ රැස් කරගත්ත මුදලින් මේ ජීවිතේවත් හරියට කාලා බීලා සියල්ල සම්පූර්ණ කරගන්න අපිට ප්‍රමාණවත්ද? මදි. මේ ජීවිතේ පවත්වන්නත් ඒක මදි. ඒ හින්දා රැකියාව කරන කාලේ නම් හොඳට වියදම් කළා. හැබැයි විශ්‍රාම ගියාට පස්සේ වියදම් ටික සීමා කරන්නේ ඇයි? ඒ මුදල් ටික වියදම් කරගත්තොත් ජීවිතේ පවතින තුරු ජීවත් වෙන්න මදි කියලා සැකයක් තියෙනවා. එහෙනම් ඒ හම්බ කරගත්ත මුදල් මේ ජීවිතේටත් මදිනේ. නමුත් තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් රකින්න කෙනෙකුට කෑම වේලක් දුන්නාම අනාගත ජීවිත කීයකට කෑම හම්බ කළා වෙනවද? අසංකේයයකට. එහෙනම් දානේ නම් මොන තරම් ශ්‍රේෂ්ඨද? හැබැයි ඒ කෑම හම්බ වෙන්නේ කොහොමද? අපි දුන්න විදිහට තමයි හම්බ වෙන්නේ. තිරිසන් සතෙකුට කෑම වේලක් දුන්නාම කොහොමද? අනාගත ජීවිත 100යි. එතකොට තිරිසන්නුන්ට කෑම දෙන්න එක එක විදිහවල් තියෙනවානේ. සමහර කට්ටිය අනන්නෙම නැතුව ඔහේ දෙනවා. ඉතින් අර සත්තුන්ටත් අනා ගන්නත් බෑ. එතකොට ඒගොල්ලන්ට ප්‍රණීතමත් නෑ. මං දුන්නේ එහෙමනම් මට හම්බෙන්නේ එහෙම කියන එක අමතක කරන්න එපා.
සමහරලාට ගෙනහිල්ලා ඔහේ දානවා. අපි සමහර අයට කැම දෙනකොට සමහර අය කියන්නේ නිකන් මේ සත්තුන්ට දුන්නා වගේ දුන්නා කියලා. ඔහේ ගිහිල්ලා එක්ක වැල්ලෙම දානවා. දරගොල්ලෝ වැලිත් එක්ක කන්න ඕනේ. අපිට සංසාරේ හම්බ වෙනවා. හැබැයි හම්බෙන්නේ එහෙම. හිතන්න එපා මෙහෙම දුන්නාම අපිට රන් තැටි වල හම්බෙයි කියලා. දුන්න හැටියට තමයි ලැබෙන්නේ. අනලා ප්‍රනීතව පිළිවෙලට දුන්නා නම් අපිටත් එහෙම හම්බ වෙනවා. අනන්නේ නැතුව ඔහේ ගෙනහිල්ලා දැම්මා නම් අපිටත් එහෙම හම්බ වෙනවා. වැල්ලේ මඩේ අපිරිසිදු තැන දැම්මා නම් අපිටත් හම්බ වෙනවා අඩු නෑ. හැබැයි පිරිසිදු නෑ. ආන්ගේ දෙන විදිහට තමයි ලැබෙන්නේ. එහෙමනම් තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් රකින්න කෙනෙකුට දුන්නාම අනාගත ජීවිත අසංකේයයි. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් පසේ බුදු ලෞතුරා බුද්ධ. මේ උතුමන් වහන්සේලාට දන් දුන්නාම ලැබෙන ආනිසංස ප්‍රමාණය දේශනා කරලවත් නැහැ. එහෙනම් තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් රකින්න කෙනාගේ ඉඳලා ලෞතුරා භාග්‍යතුන් වහන්සේ දක්වා ආය ලෝක සත්‍යයේ කල්යාණ මිත්‍රෝ නෙමෙයිද? ඒ අය සිල් රැකගන්නේ ඒ අයගේ සංසාර විමුක්තිය උදෙසා. භාග්‍යතුන් වහන්සේ පාරමිතා පුරලා ඉස්සරලා තමන්ගේ ජීවිතේ සංසාරයෙන් එහා පැත්තේ තියලා සසරින් මුදවලා තමයි අපිව මුදව ගන්න කටයුතු කළේ. එහෙනම් ඔක්කොම කට්ටිය ළිඳේ වැටිලා. සේරට ළිඳේ වැටිලා ඉන්න අයට පුළුවන් ද ළිඳේ ඉන්න අය ගොඩ තියන්න? කවුරු හරි ළිඳෙන් ගොඩට යන්නම ඕනේ. එතකොට තමයි ළිඳේ ඉන්න අය ගොඩ ගන්න වෙන්නේ. එහෙනම් අපේ බෝසතාණන් වහන්සේ සංසාරයෙන් එහා පැත්තට ගිහිල්ලා තමයි අපි එක්කෙනා සසරින් එළියට ගත්තේ. එක්කෙනා ගත්තා නෙමෙයි සමහර වෙලාවට ගන්නකොට ලක්ෂ ගණන් කෝටි ගණන් ගත්තා. හැබැයි උන්වහන්සේ එළියට ගිහිල්ලා. උන්වහන්සේත් මෙහෙම නතර වෙලා ඔය වැඩේ කරන්න බැරි නිසා ඉස්සරලා ස්වార్థයයි හදාගත්තේ. ඊට පස්සේ පරාර්ථය. අපිත් එහෙමයි. කෙනෙක් පන්සිල් රකින්නවා කියලා කියහම තෙරුවන් සරණ ගිහිල්ලා කෙනෙක් සරණ ගිහිල්ලා පන්සිල් රැක්කහම එයාගේ පිනෙන් අපිට ගොඩ යන්න පුළුවන්ද? ඒ සීලය අපිට හම්බ වෙනවද? නෑ. හැබැයි ඒ සිල්වතා උදෙසා මොනවා හරි දුන්නහම අපිට සංසාරේ කෑම දුන්නොත් අනාගත ජීවිත අසංකේයයකට කෑම හිග නෑ. බීම දුන්නොත් බීම හිග නෑ, වස්ත්‍ර දුන්නොත් වස්ත්‍ර හිග නෑ. එතකොට කෙනෙක් සිල් රකින්නකොට අනික් අයට මොනතරම් යහපතක් වෙනවද? එහෙනම් සරියුත් මහරහතන් වහන්සේ වගේ කල්යාණ මිත්‍රයෙක්. හැබැයි උන්වහන්සේට 7 දවසට වඩා ජීවත් වෙන්න පුළුවන් කෑම නැතුව. සරියුත් මහරහතන් වහන්සේට කොච්චර කල් ඉන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ ඇරුණහම 7 දවසකට වඩා निराहारව ඉන්න පුළුවන් එකම කෙනා සරියුත් මහරහතන් වහන්සේ. අර්ධ මාසයක් निराहारව වැඩ ඉන්න පුළුවන්. අපිට 7 දවසෙන් කෑම ලැබුණ නැත්නම් අනිවාර්යෙන් මැරෙනවා. එහෙනම් සමාධියෙන් අවදි වෙච්ච රහතන් වහන්සේටත් අද කවුරු හරි කෑම දුන්නොත් උන්වහන්සේ ජීවත් වෙනවා. අද කාගින්වත් කෑම ලැබුණ නැත්නම් උන්වහන්සේ පිරිනිවන් පානවා. එහෙනම් මේ මහා සත්පුරුෂයන් වහන්සේ තම්බදාටික ගාව තියෙන ශ්‍රද්ධාව බලලා තම්බදාටික හොයාගෙන තම්බදාටිකගේ ගෙදර වැඩියා. තම්බදාටිකගෙන් කැඳත් වළඳලා තම්බදාටිකට බණත් දේශනා කරලා සරියුත් මහරහතන් වහන්සේ යන්න පිටත් වුණා. තම්බදාටිකත් පසු ගමන් කළා. ටික දුරක් උන්වහන්සේගේ පස්සෙන් ගිහිල්ලා තම්බදාටික ආපහු තමන්ගේ ගෙදර පැත්තට හැරිලා ගෙදර යනවා. මේ එන අතරතුර තම්බදාටික මැරෙනවා. මොකක් වෙලාද මැරෙන්නේ? එළදෙනක් යනලා. තම්බදාටික කොහෙ යන්නේ ඇද්ද? 55 අවුරුද්දක චෞර ඝාතකයා දෙව්ලොව ගිහිල්ලා ඉපදුනා. පුදුමද එතකොට කාරණාව. මේ තරම් පව් කරලත් ඔහු දෙව්ලොව ගියාද? මේ කාරණාව හරියටම දන්නේ නැති නිසා සමහර කට්ටිය නිර්මල ධර්මයට අපහාස කරමින් මේ කරුණ වෙනම විවේචනය කරලා විස්තර කරනවා. ඒ නිසා සමහර අය කියනවා ප්‍රාණඝාතය කළාට කමක් නැහැ. එහෙම නැත්නම් පන්සිල් කැඩුවට කමක් නැහැ. සසරින් මිදෙන්න ඒක තරම් ලොකු ගැටලුවක් නෙමෙයි කියලා. මොනවද දක්වන උදාහරණ? අඟුලිමාල කියලා කියන්නේ ඒත් සත්ව ඝාතකයෙක් නමුත් රහත් වුණා. දැන් මෙතන බලහම තම්බදාටික කියලා කියන්නේ මිනිස්සු ඝාතනය කරන කෙනෙක්. ඒ වුණාට දෙව්ලොව ගියා. ඒ හින්දා අර මිත්‍යා දෘෂ්ටික පිරිස් ප්‍රශ්නයක් අහනවා
සත්තු මැරුවට අපිට දෙව්ලොව යන්න බැරි වෙයිද කියලා. පුළුවන් නම් කමක් නැහැ. ඒගොල්ලෝ තව ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. හොරකම් කළත් දෙව්ලොව යන්න පුළුවන්. වැරදි කාම සේවනය කෙරුවත් කමක් නැහැ. ඒකේ 아무තු පාපයක් නැහැ. සසරින් මිදෙන්න ප්‍රශ්නයක් නෙමෙයි ඒක කියලා. මොකක්ද ඒගොල්ලෝ ඒකට කියන උදාහරණේ? ඇයි සිරිම වෛශ්‍යාවක් සිරිමට පුළුවන් වුණා නම් ධර්මාවබෝධය කරන්න අපි වැරදි කාම සේවනය කරාම මොකද? ඒක සසරින් මිදෙන්න බාධාවත්ද කියලා අහනවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැතුව ඇති වෛශ්‍යාවකට තියෙන තැනයි අපිට තියෙන තැනයි දෙකක් කියලා. වෛශ්‍යාවකට පව් සිද්ධ වෙන්නේ නැහැ. හේතුව ඇය රජයේ අනුමත කෙනෙක් නිසා. අදත් එහෙම අය ඇති. හැබැයි රජයෙන් අනුමත කරන්න ඕනේ. ඒ රැකියාව කරන්න රජයෙන් එයාට අනුමත කරලා වරප්‍රසාද දෙන්න ඕනේ. කමක් නැහැ නගර සෝබිනියක් හැටියට කටයුතු කළාට කමක් නැහැ. රජුරු එහෙම නියෝග කරනවා නම් පව් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි එහෙම නැත්තම් පව් සිද්ධ වෙනවා. ඒත් කාන්තාවකට පව් සිද්ධ වෙන පැත්ත අඩුයි. තමන් පෝෂණය කරන ස්වාමියෙක් ඉන්නකොට පරපුරුෂයෙක් එක්ක හැසිරුණොත් ඇයට පව් සිද්ධ වෙනවා. අම්මා තාත්තා යටතේ යැපෙන තැනැත්තියක් නම් ඇය තවත් කෙනෙක් එක්ක කායික සම්භෝගයක් ගොඩනගා ගැනීමෙන් ඇයට පව් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඇයත් එක්ක හැසිරුණ අනිත් සහකරුවාට වැරදි කාම සේවන අපරාධ පාපය සම්පූර්ණ වෙනවා. ඒ වගේ මේ සිල්පදේ ටිකක් ගැඹුරින් සාකච්ඡා කරන්න තියෙන එක. මේ කරුණු කාරණා නොදන්න නිසාද මිත්‍යා දෘෂ්ටික කණ්ඩායම් කියනවා සිරිමට පුළුවන් නම් සෝවාන් වෙන්න. ඇයි අපිට බැරි කියලා. රාරක්කු පාවිච්චි කළාට කමක් නැහැ කියලා කියනවා. ඇයි සන්තති කියන අමාත්‍යා 7 දවසකට රජ වෙලා දවස් 7ක් සුරාපානය කළා. උදේ ඉඳලමත් සුරාපානය කළා. හැබැයි එයාට විශේෂ කාන්තාවක් රජුරුව දුන්නා. සතුටු වෙන්න කියලා. නටන්න, ගයන්න, බලන්න කාන්තාවක් දුන්නා. ඒ කාන්තාව නටනටා ඉන්න වෙලාවෙම මැරිලා වැටුණා. ආන් ඒ ශෝකය ඉවස ගන්න බැරුව ගියා සන්තති ඇමතිට. අන්තිමට මතක් වුණේ මේ ශෝක ගින්න පාලනය කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ ඉන්නවා නම් ඒ ලෞතර භාග්‍යතුන් වහන්සේ විතරයි. සන්තති එහෙම්මම ගියා බුදු පියාණන් වහන්සේ හොයන්න. උදේ ඉඳලා බීලා ඉන්න කෙනෙක්. සන්තතිට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළා. පෙරපින් හොඳට තිබුණා. එයාට වහාම ධර්ම අවබෝධය ලැබුණා. සන්තති අමාත්‍යා දරාගෙන ඉන්න සියලුම රාජාභරණත් එක්කම රහත් වුණා. ආයුෂත් ඉවරයි. අර කාන්තාවත් එක්කමයි මැරෙන්න තියෙන්නේ මෙයාටත්. නමුත් මෙයාගේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නත් එක්ක මෙයාට පුංචි වෙලාවක් තව ඉඳ තිබ්බා. ආන් ඒ කාලයේ තමයි භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා මෙයා ප්‍රයෝජන ගත්තේ. රහත් වුණා එහෙම්මම ආයුෂ බැලුවා ඉවරයි පිරිනොම් පෑවා. ඉතින් නමුත් අර මිත්‍යා දෘෂ්ටික පිරිස් කියනවා සන්තති අමාත්‍යා බඩේ සුරාව තියාගෙනම රහත් වුණා නම් අපි සුරාපානය කරාම මොකද කියලා. සමහර පිරිසක් කියනවා සෝවාන් ආර්යයන් වහන්සේනුත් අතිනුත් පන්සිල් කැඩෙනවා කියලා. ඉතින් එහෙම විස්තර කරලා සසරින් මිදෙන්න බලාපොරොත්තු වෙන අයගේ ජීවිතේ වෙනත් පැත්තකට හරවහම ඒගොල්ලන්ට රැස් වෙන අකුසල් කන්දරාව ඒගොල්ලෝ දන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා නොකරපු මිත්‍යා දෘෂ්ටියක් අහලා සසර වරද්දගත් අපිට මොනව වෙයිද කියලා අපිට තේරෙන්නේ නැතුව යනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව අපිට දේශනා කළා. තඹදාටික මැරිලා ගිහිල්ලා දෙව්ලොව ඉපදුනා. තඹදාටික මැරිච්ච බවත් සරියුත් මහරහතන් වහන්සේට එදා උදේ දන් දුන්න බවත් නගර පුරාම ප්‍රචලිත වෙලා ගියා. භික්ෂූන් වහන්සේලා අතර මේක කතාවට භාජනය වුණා. භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි 55 අවුරුද්දක් චෝර ඝාතනය කරපු තඹදාටික කොහේ ඉපදුනාද කියලා. අපේ බුදුරජාණන් වහන්සේ ඒකට උත්තරයක් හැපෙව්වා මහණෙනි තඹදාටික දෙව්ලොව ගියා කියලා. පුදුමයි සියලු දෙනාටම. රහතන් වහන්සේලාට පුදුම නෑ. පෘථග්ජන ශ්‍රාවකයන් වහන්සේලාට හරි පුදුමයි. ස්වාමීනි ඒ තරම් පව් කරලා කොහොමද දෙව්ලොව ගියේ කියලා ඇහුවා.
ආන් ඒකට උත්තරයක් දෙන්නයි අපි මාතෘකා කරගත්ත ගාථා රත්නය භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. සහස් සම්පිචේ ගාථා අනත්ත පද සංහිතා. කෙනෙකුට අනර්ථයක් කරන වචන දහසක් ඇහුවත් වැඩක් නැහැ. ඒ වචන අනර්ථයක්මයි කරන්නේ. හැබැයි අර්ථයක් සපයන එක වචනයක් ඇහුවොත් ඒක ප්‍රයෝජනවත්, ප්‍රමාණවත්, ශ්‍රේෂ්ඨයි. මහණෙනි දන්නවද? තඹ දාටිකට අන්තිම වෙලාවේ මුණ ගැහුනේ මේ ලෝකේ ඉන්න හොඳම සත්පුරුෂයන්ගෙන් කෙනෙක්. එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ස්වාමීනි කවුද? තඹ දාටිකට මුණ ගැහුනේ සාරිපුත්තයන්. සාරිපුත්තයන් තඹ දාටිකට උදව් කළා. තඹ දාටිගේ පාපකාරී සිත අමතක කෙරෙව්වා. තඹ දාටිකට දානීය ප්‍රීතියත් එක්ක ධර්මාවබෝධ කෙරෙව්වා. තඹ දාටික ඒ වෙලාවේ හිටියේ පුදුම සතුටින් ජීවිතේ කවදාවත්ම කරගන්න බැරි වුණ මහා ශ්‍රේෂ්ඨ දානයක් මේ ශාසනයේ උතුම්ම සත්පුරුෂයෙක් වෙනුවෙන් පූජා කරගන්න ලැබිච්ච අප්‍රමාණ සතුට තඹ දාටික ගාව තිබුණා. ඒ ප්‍රීතියෙන් තමයි තඹ දාටික ගෙදර එන්නේ. තඹ දාටික මැරිලා ගිහිල්ලා දෙව්ලොව ඉපදුනා. ඒ කියන්නේ තඹ දාටික කරපු පව් තඹ දාටිකට විපාක දෙන එකක් නැද්ද? ඒවා ඉවර වුණාද? නෑ, ඒ පව් තියෙනවා. ඉස්සරහට ආවේ කුසල කර්මයක්. ඒ නිසා ඒ කුසල කර්මයත් එක්ක යන්න ගියා. හැබැයි පාප කර්මයේ ළඟ තියෙනවා. හරියට තරාදිය වගේ. පින් පැත්ත බර වැඩි. ඒ හින්දා පින් විපාක දෙනවා. පින් විපාක දෙන්න ටික ටික පින් අඩු වෙනවා. අඩු වෙන්න පව් පැත්ත ටික ටික සමාන වෙවි එනවා. පව් පැත්ත සමාන වෙවි එනවා. පින් පැත්ත ෂේ වෙවි යනවා. ඊට පස්සේ පව් වැඩි වෙනවා. ඊට පස්සේ විපාක දෙන්න පටන් ගන්නෙ පව්. බණහන ඔබ ගාවත් බණහන මම ගාවත් අවීචියට ගිහිල්ලා විඳවන්න පව් නැතුව නෙමෙයි. තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ දුක් විඳින්න අපි රැස් කරගත්ත සංසාර පව් අපි ගාව නැහැ කියලා එහෙම හිතන්න එපා. උඩ බැලුවොත් ඇස් දෙකට නොපෙනෙන තරම් පේන්න තිබුණොත් පව් කඳු අපේ පිටිපස්සේ තියෙනවා. නමුත් ඇයි එකක්වත් විපාක දෙන්නේ නැතුව තියෙන්නේ? මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ විපාක දෙන්න බැරි නිසා ඒ පව් කඳු එහෙම්මම තියෙනවා. නිරේ උපද්දවලා දෙන දුක මනුස්ස ලෝකෙදි දෙන්න බෑනේ. ආන් ඒ හින්දා නමුත් නිරේ උපද්දවන්න සුදුසු පව අපි ගාව තියෙනවා. මේ ජීවිතෙන් පින් කරනවා වෙනුවට තව තවත් පව් කරන්න පටන් ගත්තොත් අර පව් කඳු තව තවත් වටේටම පෝෂණය වෙනවා. හැබැයි මනුස්ස ජීවිතයක් ප්‍රඥාවන්තයෙකුට හරි වටිනවා. මේ ලැබිච්ච ශ්‍රේෂ්ඨතෝ තැන්න අර පව් කන්ද තව ටිකක් පැත්තකට තල්ලු කරලා මට සුගතියක ඉස්සරහට යන්න පාර හදා ගන්න පුළුවන් අපූර්ව තැනක් මනුස්ස භවයක් කියලා කියන්නේ. මේ ජීවිතේ හෙට ඔබෙන් මගෙන් ඉවර වෙන්න පුළුවන්. මතක තියාගන්න අවුරුදු කෝටි ගානකට පස්සේ මේ ජීවිතේ හම්බුනේ. හැබැයි ආයෙත් මේක හම්බ වෙනවා නම් හම්බෙන්නේ අයත් අවුරුදු කෝටි ගානකට පස්සේ. ඒ නිසා ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම මෙච්චරක් මෙපමණක් කියලා ඉවර කරන්න බෑ. හැබැයි මේ ජීවිතේ පින් කරගත්තොත් මැරිලා ගිහිල්ලා ආයෙ මේ මනුෂ්‍ය ලෝකෙම උපදින්න පුළුවන්. එහෙම නැත්නම් සුගතියක උපදින්න පුළුවන්. නමුත් සිල් ගැන හිතන්නේ නැතුව, ಗುಣ සම්පූර්ණ කරන්නේ නැතුව අපි ඔහේ ජීවත් වෙන විදිහට මේ ලෞකික දේවල්ම හම්බ කර විතරක් ජීවත් වුණොත් පිනට දහමට යොමු වුණේ නැත්නම් පව් පැත්ත තමයි වැඩිපුර පෝෂණය වෙන්නේ. පින් ගෙවෙනවා. පින් රැස් වෙන්නේ අඩුවෙන්. පව් කඳු තියෙනවා. හැබැයි පව් රැස් වෙනවා වැඩි. මහා පූජාවක් අපි හැමදාම කරන්නේ නැහැ. සමහරලාට අවුරුද්දකට එකයි. ඊළඟ අවුරුද්දේ තමයි ආයෙ ලොකු පූජාවක් කරන්නේ. හැබැයි මේ අවුරුද්ද අතර ලොකු පව් එකක් නෙමෙයි රැස් වෙන්නේ. අන් ඒ හින්දා පින් පෝෂණය වෙනවට වඩා පව් කන්ද වේගෙන් ඉහළ යනවා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා තඹ දාටිකට අන්තිමේ හම්බුනේ එසේ මෙසේ සත්පුරුෂයෙක් නෙමෙයි. ආන්ගේ සත්පුරුෂයා තඹ දාටිකගේ මේ භවයේ සුවපත් කළා. එතකොට ඒ අයට ප්‍රඥාව හොඳට තිබුණොත් දෙව්ලොව ගිහිල්ලා දෙව්ලොව දෙව්සැපතෙන් අතරමං නුනොත් තව බොහෝ පින් කරගන්න පුළුවන්. මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්නේ අප්‍රමාණ පින් කරලා.
හුඟක් කට්ටිය මනුස්සකාමයේ අතරේ අතරමං වෙලා ඉන්නේ. ඒ නිසා පංචකාමයේම හොය හොයා දුවනවා මිසක් කුසල් රැස් කරගන්න වෙලාවක් නැහැ. ඒ නිසායි හුඟක් අය කියන්නේ මෙව්ව කරන්න හරි ආසයි ඒ වුණාට කොහෙද වෙලාවක් කියලා. බණක් අහන්න යන් බණක් කියවන්න යන් ඒගොල්ලෝ හැම වෙලාවෙම හොයනවා නිමාඩු දවසක්. ඒකට එන්නේ නිමාඩුවක් ඕනෙමයි. හැබැයි මගුල් ගෙදරක යන් සාදයකට යන් කියලා කිව්වොත් එදාට නිමාඩු දාලා යන්න පුළුවන් කමක් තියෙනවා. අපේ හිත හුඟක් පාපයට ලැබී කුසලයට එන්න ටිකක් අකමැති හින්දා නොඑක් හේතු ඒකට ගෙන හැර දක්වනවා. පින් කරන්න නම් ආසයි කොහෙද වෙලාවක් කියලා අහනවා. හැබැයි පව් කරන්න යෙදුනහම වෙලාව හදාගෙන පාපයට යෙදෙනවා. අතීතයේ සවැත් නුවර කෝටි ගාණක් හිටියා සෝවාන් ආරි ශ්‍රාවකයෝ. හැබැයි එදත් තිබුණේ පැය 24ම තමයි. අද තියෙන්නේ ඒ පැය 24ම තමයි. වෙලාවක් එන්නේ නැහැ. වෙලාවක් හදා ගන්න ඕනේ. ආන්ගේ නිසයි සඳහන් කළේ අර්ථ සහිත දෙයක් මහන්න අනර්ථ දේවල් අහන්න යන්න එපා. නිෂ්ප්‍රයෝජන හිස් වචන වලට කන් දෙනවට වඩා අර්ථවත් දෙයක් ජීවිතයට අහලා අර්ථවත් යමක් එකතු කරගන්න සසරින් මිදෙන්න සත්පුරුෂයෝ ඇසුරු කරන්න කියලා. ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා නිසා මේ ධර්ම කාරණාව සාකච්ඡා කරන එක අපි මේන් සීමා කරගමු.